ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධාරූප වාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක. ප්‍රථම අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සහල් අලෙවි කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයෙන් නව වැඩපිළිවෙලක්. රාජ්‍ය ආදායමට වැඩි දායකත්වයක් ලබා දෙන රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ කෝපා කමිටුවේ අවධානය. චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ. පාපැදි භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුවත් කිරීමක්. යුක්‍රේනය යුරෝපා සංගමයේ සමාජිකත්වයේ ලබා ගැනීමට රුසියාවේ විරෝධතාවයක් නොමැති බවට ප්‍රකාශයක්. ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇති වූ ප්‍රවාහන ගැටලු මුල් කරගනිමින් සතියක කාලයක් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලට ලබා දුන් පාසල් නිවාඩුව අද සිට ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් පාසල් වල අද සුපුරුදු පරිදි ඉගැන්වීම් කටයුතු සිදු කෙරුණා. ජූනි මස 20 වනදා සිට 24 වනදා දක්වා පාසල් සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන තිබුණා. ඒ අනුවයි කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලට ලබා දුන් පාසල් නිවාඩුව අද සිට ආරම්භ වුණේ. කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් පාසල්වල අද සුපුරුදු පරිදි ඉගැන්වීම් කටයුතු සිදු කෙරුණා. මේ අතර පවත්නා තත්ත්වය අනුව රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළා. ඒ අනුව අද දිනේ රාජ්‍ය සේවකයන් සිය සේවයට වාර්තා කළේ අදාළ චක්‍රලේඛයට අනුගත වෙමින්. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලින් අද දිනේදී ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් සිදු වුවහොත් හෙට සිට බස් ධාවනය යථා තත්ත්වයට පත් කළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඉන්ධන අර්බුදය හමුවේ පසුගිය දිනවල පොදු ප්‍රවාහනය අඩපණ වී තිබුණා. ඒ අනුවයි අද සිට මගේ ප්‍රවාහන බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් අවශ්‍ය ඉන්ධන සැපීමට අවශ්‍ය කටයුතු සංවිධානය කෙරුණේ. ඒ අනුව අද දිනේ බස් ධාවනයේ යම් වර්ධනයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද පෞද්ගලික බස් රථ 150කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරාම ධාවනය වෙනවා. නමුත් මගීන්ගේ පැහැදිලි අඩුවක් දැන් ඉස්මතු වෙලා තියෙනවා. අපි දිගින් දිගටම කිව්වා පාසල් වහන්න එපා. ඒ වගේම දරුවන්ව අපිට ගෙනියන්න හැකියාව තියෙනවා කියලා. ඒ වගේම අපි කිව්වා කාර්යාල වුණත් වහන්න අවශ්‍යතාවයක් නැහැ. පොදු මගී ප්‍රවාහන සේවාව ජනතාවට පරිහරණය කරන්න හැකියාව තියෙනවා. මොකද අපි මේ ඉන්ධන අපතේ යවන්න හැකියාවක් නැහැ. අපිට මගීන් නොමැතිව බස් ටිකට ධාවනය කරන්නත් යම් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ඉතින් පැහැදිලිව කියන්න ඕන මේ වන විට ලංගම ඩිපෝ වලින් සීමිත ප්‍රමාණයක් පමණයි දැන් ඊයේ සහ පෙරේදා කාලය පරාසය තුල අපිට ඉන්ධන ලබා දීමට කටයුතු කරේ. බහුතර ඩිපෝ සංඛ්‍යාවක් තාමත් ඉන්ධන ලබා දීලා නැහැ. මේක වහාම හද වෙනකොට නිවැරදි කර යුතුමයි. මොකද නැත්තම් හෙට දවසේ වෙනකොට තවත් පොදු ප්‍රවාහන සේවා බස් කර්මාන්තයේ කඩාකප්පල් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. අද දිනේ පොරොන්දු පරිදි ඩීසල් ටික දෙන්න ලංගම තුලින් අපිට පුළුවන් හෙට වෙනකොට මගී ජනතාවට සාමාන්‍ය පරිදි බස් සේවාව ආරම්භ කරන්න. අපි කියනවා මගින්ට එන්න කාර්, වෑන්, මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ අත්හැරලා අපේ බස් රථ වලට එන්න අපේ බස් රථ සේවාව ක්‍රියාත්මකයි.
වියලවි මණ්ඩලය විසින් PMB රයිස් නමින් නව සහල් විකිණීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එමෙන්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යලකන්නේ සඳහා අවශ්‍ය පොහොර තොගයක් ලබන මාස 6 වනදා වන විට මෙරටට ලැබීමට නියමිත බවයි. අපි මාස්කන්නය සඳහා පොහොර ඇනවුම මේ වන විටත් කටයුතු සිදු කරමින් යන ටෙන්ඩර් ක්‍රියාවලිය අනුව ප්‍රමාදයකින් තොරව ඒ සියලුම ගොවි ජනතාවට පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අපි සකස් කරමින් යනවා. ඒ සඳහා ලෝක බැංකුව අපිට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ඒ වගේම යලකන්නයට අවශ්‍ය පොහොර ලබා ගැනීමේ වැඩපිළිවෙලට මට දායක වෙන්න පුළුවන් වුණා. ලබන මාසේ 6 වෙනිදා වෙනකොට තමයි අපිට දැනුම් දීලා තියෙන මේ නැව ලංකාවට එනවා කියලා. මම විශ්වාස කරනවා 15 වෙනිදාට මෙහා අපිට මේ ගොවි ජනතාවට මේ යූරියා තොගය ලබා දෙන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒ වගේම අපි බාල පොහොර නෙමෙයි දෙන්නේ ප්‍රමිතියෙන් යුක්ත පොහොර තමයි ගොවි ජනතාවට ලබා දෙන්න කියන පණිවිඩයක් දෙන්න කැමති. එකම අපි කනගාටු වෙනවා මීට පෙර වගා කරපු ගොවින්ට අපිට මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද දැන් මේ ප්‍රදේශවල අස්වැන්න එන්න පටන් අරගෙන. අද ඒ නිසා තමයි වී මිල දැන් ක්‍රමානුකූලව සෑම ප්‍රදේශයකම වගේ වී මිලේ අඩුවීමක් අපිට වාර්තා වෙනවා. දවසකට රුපියල් 5 ගාණ විතර වෙන්න වී කිලෝ එකේ මිල අඩු වෙනවා. ඒකට හේතුව තමයි දැන්ටමත් මුලතිව් සහ උතුරු ප්‍රදේශයේ වගේ වවුනියාව මඩකලපුව අම්පාර මේ දිගටම ඊළඟ මාස 3ක්ම යනකම් අඛණ්ඩව යල් කන්නේ වී අස්වැන්න ලැබෙන්නට තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට සහල්ලෝ රැස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක මේ අනවශ්‍ය විදියට තොග එකතු කිරීමේ ප්‍රතිඵලය උනේ මිල ඉහළ යෑම සහ අර තුප්පත් අයට අඩු ආදායම් ලාභීන්ට ගන්න තිබුණු අවස්ථාව අහිමි කිරීම. දැන්ට වීයලේ මණ්ඩලයේ සතුව තිබෙන වී සියල්ලම සහල් බවට පත් කරමින් වෙළඳපොළට වේගෙන්ම අපි නිකුත් කරනවා. අපේ උපරිම ධාරිතාවයෙන් ඒ කටයුත්ත ලබා දෙන්න කියන උපදෙස් මම ලබා දීලා තියෙනවා. ඊට අතිරේකව සිවිල් ආරක්ෂක බලකාය සතුව තිබෙන සහල් අද දවසේ ඉඳලා ඒ අය පාරිභෝගික ජනතාවට මිලදී ගැනීම සඳහා විශේෂයෙන් මහල් නිවාසවලත් අඩු ආදායම් ලාභීන්ටත් අඩු මිලට ඒ සහල් පාල මිලටත් අඩුවෙන් ලබා දෙන්න ඒ අය කටයුතු කරනවා. මේ වගේ රාජ්‍ය සතුව තිබෙන අනිකුත් ආයතනවල අපේ ගොවිපළවල් වල සහ තියෙනවා බිත්තර බී වලට පාවිච්චි නොකළ යුතු දේවල් ඒ සියලුම වී සහල් බවට පත් කරමින් අපි ජනතාව වෙත අඛණ්ඩව ලබා දෙනවා. වීයලේ මණ්ඩලය දැන්ට වෙනම සහල් කිනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා PMB රයිස් කියලා. ලබන සතියේ ඉඳලා අපි PMB රයිස් නමින් ඉතාමත් හොඳ තත්ත්වයේ සහල් සහන මිලට ලබා දෙන්න කටයුතු කරනවා. පාරිභෝගිකයට කිලෝ 5 සහ 10 පැකට් වලට අපිට ඒව ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒක සහන මිලට සහ හොඳ ප්‍රමිතියෙන් යුක්ත සහල් ලබා දීම තමයි වීයලේ මණ්ඩලය මගින් සිදු කරන්නේ. ඒක අපි PMB රයිස් කියන එක වීයලේ මණ්ඩලය මගින් ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් හදනවා. අපි ඒකට අවශ්‍ය වුණොත් වීමෝල් ගැනීමට පවා අවශ්‍ය පීවර ගන්නවා. ඒ සහනය අපි ජනතාවට ලබා දෙනවා. පාසල් ළමුන්ට අවශ්‍ය පෙළපොත් සහ නිල ඇඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එමෙන්ම පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් විශේෂ පෝෂණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පෙළපොත් මුද්‍රණය සඳහා ලබන අවුරුද්දට අවශ්‍ය අභ්‍යාස පොත් විභාගවලට අවශ්‍ය කඩදාසි සියලුම මුද්‍රණකරුවන් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ සියල්ල සම්බන්ධීකරණය කළා. අපි මේ වෙනකොට දැනුම් දීලා තිනවා අපිට අවශ්‍ය මුද්‍රණ කඩදාසි ප්‍රමාණය පෙළපොත් සඳහා අවශ්‍ය කඩදාසි ප්‍රමාණය ඒ සඳහා අවශ්‍ය වෙන අනිකුත් මැටීරියල්ස් ලබා ගැනීම සඳහා අවශ්‍ය මුළු මුදල දැනුම් දීලා දැන් මේ වෙනකොට ඒක වෙන් කර ගැනීමට අපි කටයුතු කරලා තිනවා. ඉන්දියානු ණය වැඩසටහන යටතේ මේ මුද්‍රණ කටයුතු ආරම්භ කරන්න ඊළඟ සති 2-3 ඇතුළත. ලබන අවුරුද්දට අවශ්‍ය නිල ඇඳුම් චීනෙන් දැන්ට 50% දෙන්න පොරොන්දු වෙලා තිනවා. ඒක වැඩි කරගෙනත් දැන්ට අපේ සපයුම් කරුවන් අත තිබෙන ප්‍රමාණයක් ගණනය කළා අපි ඒ නිල ඇඳුම් ලබා දීමේ වැඩපිළිවෙල මේ වෙනකොට අපි ආරම්භ කරලා තිනවා සංවිධානය කිරීම සඳහා ලබන අවුරුද්දේ ජනවාරිට අවශ්‍ය වෙන. ඒ වගේම විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් 100ට අඩු පාසල්වල පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා වෙන් වී තිබුණු මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ මුදල දෙගුණ කිරීම සඳහා මේ වන විට මම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා තිනවා. අපේ පළවෙනි ඉලක්කය වෙන්නේ ප්‍රාථමික අංශයේ සෑම දරුවෙකුටම පෝෂණයක් ලබා දෙන්න දිවා ආහාරයක්. ඒ සඳහා විවිධ විදේශ තානාපතිවරුන් ඒ හරහා UNICEF ආයතනය, World Food Program වැනි ආයතනත් එක්ක මේ වන විට මම අවශ්‍ය මූලික කටයුතු කරගෙන යනවා. ඒවා අවසන් වුණාන් පස්සේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සංවිධානය කරලා තිනවා. ඒ වගේම මහජන චීන ආණ්ඩුවේ ණය ආධාර යටතේ සහල් ටොන් 10000ක් ලැබීමට නියමිතයි ඊළඟ සති 2 තුල. ඒ සියල්ලම දරුවන්ගේ දිවා ආහාරය සඳහා පෝෂණයට භාවිතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආදායමට වැඩි දායකත්වයක් ලබා දෙන රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගෙනුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී. රජයේ ගෙනුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගේවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වුණා. මෙම කාරක සභාව සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබුණා. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කිරීමේ පරිගණක වැඩසටහන සහ ආදායම් පරිපාලන කළමනාකරන පද්ධති සකස් කිරීමේදී ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනයේ සම්බන්ධවීම පිළිබඳවයි. මෙහිදී ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කිරීමේ පරිගණක වැඩසටහන 2015 වසරේ ආරම්භ කොට තවමත් අසාර්ථක තත්ත්වයේ පැවතීම පිළිබඳ සාකච්ඡා වුණා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේ මෙම මෘදුකාංගේ සකස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ක්‍රියාකලාපය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වෙත පරිගණක වැඩසටහන් සකස් කිරීම පිළිබඳ දැනුමක් නොමැති හේයින් ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයෙන් සහාය ඉල්ලා සිටින විට ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් හෝ සහයෝගයක් ලබා දීමට මෙම ආයතනය කටයුතු නොකරන බවටද ඒ මහතා පෙන්වා දී තිබෙනවා. එසේම රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කර නව තාක්ෂණය සමග මුසු කිරීමේ වගකීමද මෙම ආයතනයේ සතු බවයි ඒ මහතා අවධාරණය කර ඇත්තේ. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ බදු අයකර ගැනීමට අදාළ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ පරිගණක වැඩසටහන නිවැරදිව සකස් කර ගැනීමට තවමත් නොහැකිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු කෙරුණා. රටේ තොරතුරු තාක්ෂණයේ රාජ්‍ය ආයතනවල භාවිතය පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ ලැබිය යුතු ආදායමක් ලැබෙන්නේ නැහැ, එක්කෝ හරියට කාර්යක්ෂම සේවයක් වෙන්නේ නැහැ. ඉතින් අපි දකින්නේ මේ හැම එකටම තොරතුරු තාක්ෂණයේ රාජ්‍ය ආයතනවලට හඳුන්වා දීම තමයි මේකට තියෙන එකම විසඳුම. 20කට ආසන්න කාලයක් වෙනවා මේ ආයතනයත් ස්ථාපිත කරලා. ඒකින්ද අපිට දැන් අවශ්‍යයි ලබන පළවෙනිදා වෙනකොට ඔබතුමාලා කෙලින්ම රාජ්‍ය ආයතන වලට හඳුන්වා දීපු සොෆ්ට්වෙයාර් මොනවද? ඒවැ වර්තමාන තත්ත්වය මොනවද? දැන් ඔයාලගේ අභ්‍යන්තරව ඉන්හවුස් ඔයාලා කරලා තියෙනවා. ඔයාලගේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ලා ඒ සේරම සම්බන්ධ වෙලා ඔයාලා සොෆ්ට්වෙයාර් එකක් හදන්න ඇති. එහෙම ඔයාලා හදපු රාජ්‍ය ආයතන තියෙනවා නම් ඒ රාජ්‍ය ආයතන මොනවද? කවද්ද පටන් ගත්තේ? වර්තමාන තත්ත්වය මොනවද? ඊට අමතරව ඔබතුමාලා උපදේශන සේවය ලබා දීපු රාජ්‍ය ආයතන මොනවද? ඒ උපදේශන සේවය ලබා දීලා ක්‍රියාත්මක වුණු සොෆ්ට්වෙයාර් මොනවද රාජ්‍ය ආයතන? ඒවැ වර්තමාන තත්ත්වය මොකක්ද කියන එක පළවෙනිද වෙනකොට පූර්ණ විස්තර වාර්තාවක් පිට අවශ්‍ය වෙනවා තව. ඉන්ධන අර්බුදය හමුවේ පාපැදි භාවිතයට යොමු ඇති ජනතාවට පොලිසිය විශේෂ දැනුම් දීමක් සිදු කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පාපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ග සංඥාවලට අනුගත වෙමින් මාර්ගයේ ගමන් කරන ලෙසයි. විශේෂයෙන්ම 2022 වර්ෂයේ මාරකර යනතුරු 1202ක් මෙවන විට වාර්තා වී තිබෙනවා. මෙම 1202න් පුද්ගලයන් 96 දෙනෙක් මිය ගොස් තිබෙන්නම පාපැදිකරුවන්. මේ තත්ත්වය නිසා ඉදිරියේදී වැඩිපුර මහජනතාව පාපැදි භාවිතය සඳහා යොමු වුවහොත් මේ ආකාරයට මාරකර යනතුරු වලින් පාපැදිකරුවන් මිය යාමේ සංඛ්‍යාවත් වැඩි වීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය මුල සිටම පාලනය කරගත යුතු නිසා විශේෂයෙන්ම ප්‍රධාන පහන් ඒ වගේම පසුපස පරාවර්තක පහන් ඒ වගේම රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී ප්‍රතිපරාවර්තක ඇඳුම් හෝ නැත්නම් ලාවර්ණයේ ඇඳුම් ඇඳීම වැනි උපදෙස් පාපැදිකරුවන්ට ලබා දෙන්න කියන කාරණය සඳහන් කර තිබෙනවා. යනු අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ පාපැදිකරුවෙක් නම් කරුණාකර මේ කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න. අවධානය යොමු කළා ඔබ මාර්ගයේ ගමන් කරන අවස්ථාවලදී ඔබගේ ආරක්ෂාව සැලසෙන පරිදි කටයුතු කරන්න. විශේෂයෙන්ම මෝටර රථ ධාවනය කරනු ලබන රියදුරන්ගෙනුත් අපි ඒ වගේම යතුරු පැදි ධාවනය කරනු ලබන පැදිකරුවන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා මාර්ගයේ ගමන් කරන විට මාර්ගයේ වැඩිපුර පාපැදි දකින්නට තිබෙන්නට පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ යම්කිසි ඔවුන් පිළිබඳව සැලකිල්ලෙන් ගමන් කරන්නට අවශ්‍යයි. ඒ නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් ගමන් කරන්න කියන කාරණයක් අපි විශේෂයෙන්ම රියදුරන්ගෙන් ඒ වගේම යතුරු පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදු කරනු ලබන වගා සංග්‍රාමය පිළිබඳව අද විශේෂ මාධ්‍ය දැනුවත් කිරීමක් සිදු කළා. එහිදී කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල නාගහවත්ත මහතා ප්‍රකාශ කළේ නව තාක්ෂණය භාවිතා කිරීමෙන් මෙම වගා සංග්‍රාමය කොළඹ දිස්ත්‍රික්කය තුළ සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. මෙතෙන්දි කියන්න ඕනේ ඇත්තටම කොළඹට වගා සංග්‍රාමය නමින් හැඳින්වුවට අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන මේ වගා කටයුත්තක් එහෙම නැත්නම් කෘෂිකර්මය පිළිබඳව ව්‍යාපෘති අපි ආරම්භ කරේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක. දිස්ත්‍රික්කයේ තියෙනවා ප්‍රාදේශීය රේඛන් කොට්ටාශ 13ක්, ග්‍රාමීණ දාර්ශනික තියෙනවා 557ක්. එතකොට මේ ප්‍රාදේශීය රේඛන් කොට්ටාශ වලින් කොට්ටාශ 4කට සහ 5ක් පමණ අධි නාගරික ප්‍රදේශ. එතකොට මේ ප්‍රදේශවලට ගැලපෙන ජනතාවට කරන්න පුළුවන් නාගරික කෘෂිකර්මය මොකක්ද කියන එක අපි මේ වෙනකොට හඳුනගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ සියලුම නාගරික කෘෂිකර්මයත් ග්‍රාමීය කෘෂිකර්මයත් කියන දෙකම තේමා කරගෙන පෞද්ගලිකාංශය, රාජ්‍යාංශයේ සියලුම නිලධාරීන් ඊට අමතරව රාජ්‍යාංශයේ තියෙන දැනට උපයෝගී නොකරගත් උදාහරණයක් ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වෙන්න පුළුවන්, ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාව සතු වෙන ඉඩම් වෙන්න පුළුවන්. ඒවා කොහොමද අපි මේ වගා සංග්‍රාමයට එකතු කරාගන්නේ? ඊට පස්සේ විහාරස්ථාන, ඒ වගේම වැඩිහිටි නිවාස, ආබාධිත නිවාස, ගෘහපාසල් වල තියෙන ඉඩ ප්‍රමාණය මේ හැම දෙයක්ම අපි මේ වෙනකොට සැලසුම් කළා ක්‍රියාවටත් නංවලා ඉවරයි. ඉතින් ඒ නිසා මේ කොළඹතර වගා සංග්‍රාමය කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා සියලුම පාර්ශ්වයන් එකතු කරගෙන ජනතාවගේ ඉතාමත්ම හදවතින්ම කරන වගා කටයුත්තක් වශයෙන් තමයි අපි මේ කොළඹතර වගා සංග්‍රාමය ආරම්භ කරලා තියෙන්නේ. මේ කොළඹ දිස්ත්‍රික්කයේ අපි ක්‍රියාත්මක කරන මේ කෘෂිකර්ම ඩිජිටල් කරන වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරගෙන එනවා. අපි ග්‍රාමීය මට්ටමින්ම අපි ඉන්නවා සංවර්ධන නිලධාරීන් ඉන්නවා, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ඒ වගේම භෝජන සේවා දෙපාර්තමේන්තුව, භෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සම්බන්ධව රුපනිස මහත්වරු අපේ මහත්මීන් ඉන්නවා. ඒ අය සම්බන්ධ කරගෙන ග්‍රාම නිලධාරීවරු, පෞල් සෞඛ්‍ය නිලධාරීන් මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන අපි ග්‍රාමීය මට්ටමේ කමිටුවක් සකස් කරලා තියෙනවා. ඒ කමිටුව මගින් තමයි මේක ගම් මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කණ්ඩායම සම්බන්ධ කරගෙන WhatsApp group එකක් සකස් කරගන්න. එතකොට මේ group එක හරහා ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ තොරතුරු හුවමාරු කරගන්නත්, ඒ වගේම ඔබට අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් මේ සම්බන්ධව තවත් WhatsApp group එකක් සම්බන්ධ කරන්න. ඒ වගේම මේ වැඩසටහන තුලින් මේ පහලින් උඩට වගේම උඩින් පහළටත් අපිට තොරතුරු යවන්න පුළුවන්. අපි දිස්ත්‍රික් මට්ටමිනුත් කමිටුවක් සකස් කරගන්නවා. ඒක අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ වෙනවා, භෝජන සේවා. ඒ වගේම තමයි අපි මේ හඳුන්වා දීලා තිනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කෘෂි ඇඩ්වයිසර් කියලා ඇප් එකක් කෘෂිකර්මයේ සම්බන්ධව භෝග වශයෙන් තොරතුරු ගොඩක් මේ කෘෂි ඇඩ්වයිසර් කියන ඇප් එක හරහා ලබා දෙන්න පුළුවන්. මම හිතනවා ඒක පණිවිඩයක් විදිහට හැම කෙනෙක්ම පාවිච්චි කරන්න මේක. ඉතින් මේකනොත් අපිට තොරතුරු ගොඩක් ලබා ගන්න පුළුවන්. ඊයේ මෙරටින් COVID-19 8 දෙනෙකු වාර්තා වුණා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,997ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,520ක් ලෙසයි දැක්වුණේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 481ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,996ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් මාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන් මහතා පසුගියදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. ඒ අනුව මේ සතියේ සිට චීනයේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 3ක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමටද ඉන් අවස්ථාව සැලසෙනවා. මේ අතර චීන රජය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහ ලබා දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳවද තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය ලබා දෙන බව ඔස්ට්‍රේලියානු සුදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනෙයිල් මහත්මිය පවසනවා. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ක්ලෙයාර් ඔනෙයිල් මහත්මිය අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. මුදල් හෝ ගමන් බලපත්‍ර යම් පාර්ශවයකට ලබාදීමට පෙර එම ආයතනවල නීත්‍යානුකූල භාවය පිළිබඳ සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාව වෙත දැනුම් දෙනවා. සිය කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන හා එම ආයතන වෙත ලැබී ඇති රැකියා සම්බන්ධයෙන් සියලු තොරතුරු සිය වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ. රුමේනියාව, ඊශ්‍රායලය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා ලැබී ඇති බවට අසත්‍ය තොරතුරු විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් වංචනිකව මුදල් ලබා ගැනීමට ජාවාරම්කරුවන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා. කිතුල් ගසක නැගී කිතුල් මදමින් සිටි පුද්ගලයෙකු ඉන් ඇද වැටි ඇල්බීසියා අත්තක් පපුවේ ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහිදී එම පුද්ගලයා බරපතල තුවාල සහිතව බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර එහිදී බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් සාර්ථකව සැත්කමක් සිදු කර තුවාලකරුගේ ජීවිතය බේරා ගැනීමට සමත් වී තිබෙනවා. හෙට ජුනි මස 21 වනදා විසිවන සියවසේ මුල්ම භාගයේ මෙරට ජාතික ආගමික සංස්කෘතික ප්‍රබෝධයේ දැවැන්ත භූමිකාවක් නිර්මාණය කළ එඩ්මන් හේවාවිතාන මහතා උපත ලබා ඇත්තේ 1870 ජුනි මස 21 වන දිනයි. ලෝක සංගීත දිනය ජුනි මස 21 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එය ගෝලීය මට්ටමින් සංගීතය අගය කිරීමට හා උද්‍යෝගමත් කිරීමට සංගීතය මගින් ජාතිය අතර සමගිය ඇති කළ හැකි දිනයක් ලෙසයි නම් කර ඇත්තේ. ග්‍රීන්ලන්තයේ ස්වයං පාලනය පිළිබඳ පනත අනුමත කර ඇත්තේ 2009 ජුනි මස 21 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.